තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, ධම්මසංගණී මාතිකා අධ්‍යයනයේ පාඩම් මාලාවට සමගාමීව සිදු කරගෙන යනු ලබන විභංග ප්‍රකරණේ පඤ්හා පුච්චක අධ්‍යයනයේ තවත් එක් වීඩියෝවක් තමයි මේ ආරම්භ වෙන්නේ. එතකොට පසුගිය වීඩියෝව දක්වා අපි කතා කරද්දී ස්කන්ධ ආයතන ධාතු කියන මේ විභංග තුනේ පඤ්හා පුච්චක අපි කතා කළා. එතකොට ඔබ දන්නවා ඒ කතා කරද්දී අපි සම්පූර්ණ පඤ්හා පුච්චක ණය සාකච්ඡා කරන්නේ ඒ විභංගේ. අපි ධම්මසංගණී මාතිකා වලින් කුසලත්‍රිකය අධ්‍යයනය කරලා ඒ කුසලත්‍රිකයේ යටතේ අසා ඇති ප්‍රශ්නවලට තමයි මේ ප්‍රශ්නවලට ලබා දී ඇති පිළිතුර තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් අපිට ඊළඟ විභංගයට යොමු වෙන්න තියෙන්නේ. ඊළඟ විභංගය වෙන්නේ සත්‍ය විභංගය. සත්‍ය විභංගය කියනකොටම ඔබට වැටහෙනවා සත්‍ය පිළිබඳව සුත්තන්ත භාජනී, අභිධම්ම භාජනී, පඤ්හා පුච්චක කියන ණය තුන යටතේ බෙදා විග්‍රහ කිරීම තමයි සත්‍ය විභංගෙදී සිද්ධ කෙරෙන්නේ. ඒ අතරින් පඤ්හා පුච්චකය ගැන කතා කරනකොට පඤ්හා පුච්චකය ආරම්භ වෙන්නේ බුද්ධ ජයන්ති සංස්කරණයෙහි නම් විභංග ප්‍රකරණය 1/202 වන පිටුවේ තියෙනවා 294 වන ඡේදය. මෙන්න මේ 294 වන ඡේදෙ තිබෙනවා පඤ්හා පුච්චකයට අදාළ සත්‍ය විභංගයේ උද්දේශය. මෙතනදී මේ උද්දේශය නිතර ඔබ බලන්නට ඕනේ. ඒකට හේතුව තමයි මේ ඇතැම් විභංග ගත්තාම ඒ විභංගවල සුත්තන්ත ණය සහ අභිධම්ම ණය අතර නැත්නම් සුත්තන්ත භාජනීය සහ අභිධම්ම භාජනීය අතර යම් වෙනස්කම් දකින්න තියෙනවා. දැන් මේ සත්‍ය විභංගය ගැන කතා කරනකොටත් එහෙමයි. සුත්තන්ත භාජනීය ඉදිරිපත් කරන්නේ චතුරාර්ය සත්‍ය. අභිධම්ම භාජනීය ඉදිරිපත් කරන්නේ චතුස්සත්‍ය. ඒක නිසා මේ සමහර අය මේ වෙනකොට ඒ ගැන දන්නවත් ඇති. අපි අතිපූජනීය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේ චතුරාර්ය සත්‍ය ග්‍රන්ථයේ අග මේ පිළිබඳව සටහනක් පවා තබා තිබෙනවා. චතුරාර්ය සත්‍ය සහ චතුස්සත්‍ය කියන්නේ දෙආකාරයක විග්‍රහ කිරීමක්, ඉදිරිපත් කිරීමක්. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර ආදී දේශනාවන්හි සිද්ධ කළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. ඊට පස්සේ අභිධම්ම භාජනීය ගත්තා. අභිධම්ම භාජනයේදී හම්බ වෙන්නේ චතුස්සත්‍ය. එතන අරිය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මේ ගැන දීර්ඝව විස්තර කතා කරන්න නම් අපිට සුත්තන්ත භාජනීය හා අභිධම්ම භාජනීයත් කතා කරන්න වෙනවා. ඒක නිසා මේ ඒ අවස්ථාව නොවන හින්දා මම කෙටියෙන් ඔබට කියන්නම් මේ දෙක අතර වෙනස්කමක්. එතකොට තේරෙයි මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් චතුරාර්ය සත්‍ය ගත්තාම චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හැටියට දුකට හේතු වූ ආර්ය සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ තෘෂ්ණාව.
කියන්නේ ලෝභය. හැබැයි අභිධම්ම භාජනයේදී දුක්ඛ සමුදය සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝභය පමණක් නෙමෙයි මේ භව ගමනට හේතු වන සංසාර වට දුක්ඛයෙන් නිදහස් වීම පිණිස උපකාර නොවන සියලු ලෞකික කුසල කුසල ධර්ම එතනදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හැටියට සාකච්ඡා කරනවා. සමාන දුක්ඛ සමුදය සත්‍ය හැටියට සාකච්ඡා කරනවා. එතකොට දුක්ඛ සමුදය චතුරාර්ය සත්‍ය කියන තැනදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යටතේ තිබෙන්න පුළුවන් ලෝභය පමණයි. නමුත් චතු සත්‍ය ගැන කතා කරනකොට ඉන් ඔබට ගිහිල්ලා තවත් මේ දුක ඇතිවීමට හේතු වන්නා වූ කරුණු තිබෙනවා නම් ඒවත් ඉතිරි නැතිව දැක්වීමක් සිද්ධ කරලා තියෙනවා. එයයි අභිධම්ම භාජනීයලා සාකච්ඡා කරන්න හේතු වෙන්නේ. මොකද අභිධම්ම භාජනීයදී ඉතින් නැතුව යමක් සාකච්ඡා කරනවා. මෙන්න මේ විදිහේ එක්තරා වෙනසක් චතුරාර්ය සත්‍ය සහ චතුස්සත්‍ය අතර පවතිනවා. ඒක නිසාම ඇත්තටම අපි භාවිතා කරනකොටත් දැන් ගොඩක් වෙලාට පාසලක එහෙම දරුවන්ට අපි උගන්වන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒතකොට සමහර වෙලාවට දරුවෝ ලියන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. එතන ආර්ය කියන වචනේ පාවිච්චි කරලා අනිත් තැන් වල ගොඩක් වෙලාට දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය විදිහට. ගොඩක් වෙලාට ලිපි එහෙම ලියනකොට කතා කරනකොට එහෙමත් භාවිතා කරනවා අපිට එනවා. එහෙම භාවිතා කරන්න හොඳ නැහැ. මොකද මේ දෙක අතර වෙනසක් තිබෙනවා. ඒක නිසා ඔබ දැනගෙන ඉන්න ඕනේ ඔබ කතා කරන්නේ කුමක් පිළිබඳවද කියලා. ඒට අනුව ඔබ අරිය කියන වචනේ භාවිතා කළ යුතුයි. එහෙම නැත්නම් අරිය කියන වචනේ භාවිතා නොකළ යුතුයි. මේ විදිහේ මේ සුත්තන්ත භාජන ඉදිරිපත් කිරීමත් අභිධම භාජන ඉදිරිපත් කිරීමත් අතර එක්තරා වෙනසක් තියෙනවා. ඔබ විභංග ප්‍රකරණේ පොඩ්ඩක් දිගහැරලා බලන්න. කරලා තියෙන කෙනෙක්ට මේක මතක් වෙයි. නොකර කෙනෙක් ඉන්නවා නම් ඒක පොඩ්ඩක් පෙරලලා බලන්න. ඒ වගේම චතුරාර්ය සත්‍ය පොත අපේ අතිපූජනීය රේරුකාණේ නායක මාහිම්පාණන් වහන්සේගේ කෙලවරේ සඳහන් වෙනවා මේ පිළිබඳව සටහනක්. ඒත් කියවලා බලන්න. ඒ පිළිබඳව මම දීර්ඝව මේ වෙලාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්න අවශ්‍ය කලේ මට මෙන්න මේ කාරණේ නිසා ඔබ ගැටලුවක් ඔබට පැන නගිනවා මේ කති කුසලා කති අකුසලා කති අභ්‍යාගතා කියලා පුච්චාවක් තිබ්බහම ඒට පිළිතුරු දෙනකොට කොයි විදිහටද සුත්තන්ත භාජනීය දක්වා තිබුණු විදිහටද අරගන්නේ. දැන් එතනදී දුක්ඛ සමුදය කියලා කිව්වොත් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තියෙන්නේ. එතනදී ලෝභය විතරයි තියෙන්නේ දුක්ඛ සමුදය කොටසේ. නමුත් අභිධම්ම භාජනීය ගත්තොත් ලෝභය විතරක් නෙමෙයි වෙනත් ධර්මයක් තියෙනවා. එතකොට ටික යටතේ බෙදෙනකොට ඒවා වෙනස් වෙනවා. ඒක නිසා ඔබ හරියට දැනගන්න ඕනේ මේ පඤ්ඤා පුච්චකයට පදනම් වෙන්නේ ආර්ය සත්‍යවත් මේ පදනම් වෙන්නේ කවර බෙදීමක්ද කොයි විදිහටද මෙතන තියෙන මේ ධර්මයන්ගේ අභිදේයාත අපි සැලකිය යුත්තේ කියන කාරණේ දැනගන්නට අවශ්‍යයි. අන්න ඒක නිසා සෑම පඤ්ඤා පුච්චකයකම මේ උද්දේශය ඔබට ඉතා වැදගත් වෙනවා. පැහැදිලි ඔබට පෙන්නනවා මොනවද අභිදේයාර්ථ වශයෙන් ගත යුත්තේ කියලා.
ඒ අනුව සච්ච විභංගේ පඤ්ඤා පුච්චකේ උද්දේශය දක්වලා තියෙන්නේ චත්තාරි අරිය සත්‍යානි. ආර්ය සත්‍ය වශයෙන් තමයි පඤ්ඤා පුච්චකේ දක්වලා තිබෙන්නේ. ඒතර චත්තාරි අරිය සත්‍යානි දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං යනුවෙන් උද්දේශය දක්වලා තිබෙනවා. ඒ උද්දේශයේ අර්ථය මෙහිමයි. චත්තාරි අරිය සත්‍යානි ආර්ය සත්‍යෝ 4 දෙනෙකි. 1 දුක්ඛං අරිය සත්‍යං. මොකද දුක්ඛ අරිය සත්‍ය වෙන්නේ එතන අපි මෙතන සඳහන් කළොත් වඩා සුදුසුයි. දුක්ඛං අරිය සත්‍යං වෙන්නේ නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය වෙන්නේ ලෞකික සිත් 81 සිත් 89 ලෝකෝත්තර සිත් 8 වර්ජිත ලෞකික සිත් 81 ඒ වගේම තත්සම්පයුක්ත ලෝභය වර්ජිත චෛතසික 51 මොකද සිත 81 චෛතසික 52 මේ දෙන්න පුළුවන්. නමුත් ලෝභය සමුදය ආර්ය සත්‍ය වන බැවින් අපි එය ගන්නෙ නැහැ. එතකොට ඒ වෙනම ආර්ය සත්‍යයක් නියෝජනය කරනවා. එය හැරුණාම ඉතුරු චෛතසික 51. ඒ වගේම රූප 28 දුක්ඛ ආර්ය සත්‍යයි. පීලන ලක්ෂණ ආදී දුක්ඛාරය සත්‍යයට අයත් ලක්ෂණ මේ සිත් 81ත් තත්සම්පයුක්ත ලෝභය වර්ජිත චෛතසික 51ත් රූප 28ත් තිබෙනවා. ඒක නිසා දුක්ඛාරය සත්‍යයට අයත් වෙන්නේ මේ ධර්ම ටික. ලෝභය සමුදය සත්‍යය. ලෝභය දුකට හේතු වීමේ ලක්ෂණය යුක්තයි. ඒ කිසි කලෙකත් එසේ නොවන ස්වභාවයක් ඇත්තේ නෑ. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මේ සංසාර ගමනට හේතු වන ධර්මයේ ලෝභය නැත්නම් තෘෂ්ණාව. ඒක නිසා ලෝභය සමුදය ආර්ය සත්‍ය හැටියට දක්වනවා. ඊට පස්සේ නිර්වාණය නිරෝධ ආර්ය සත්‍යයි. ඒ නිරෝධ ලක්ෂණය තිබෙනවා. වෙනත් කිසිම පරමාර්ථ ධර්මයක එකම ලක්ෂණයක් නැහැ. ඒක නිසා නිර්වාණය නිරෝධ ආර්ය සත්‍ය වෙනවා. ඊළඟට සෝතාපන්නාදී මාර්ග සතර මාර්ග සම්පයුක්ත සම්මා දිට්ඨිය ආදී මාර්ගාංගය 8 දින එක්වර බැගින්ද සම්මා සංකප්ප වර්ජිත සිතු මාර්ගාංගය 7 දින 4 වර බැගින්ද මෙතෙක් මාර්ගාංගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යයි. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය වශයෙන් ගන්නේ මේ පංචක ණය යටතේ කතා කරනකොට සෝවාන් ආදී මාර්ග සිත් 4 සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග 8 දෙන පඨම ධානය වශයෙන් යෙදෙනවා. එකවර බැගින් ඊළඟට සම්මා සංකප්ප වර්ජිත විතර්කය නිරුද්ධ වීම නිසා සම්මා සංකප්ප වර්ජිත සෙසු මාර්ගාංග 7 හතර වරක් බැගින් යෙදෙනවා. ဒုတိ තතිය චතුත්ථ පංචම ධානය වශයෙන් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග සිත්වල. එකී මාර්ගාංග ධර්ම තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය වෙන්නේ. නෛර්යානික ගුණයෙන් යුක්ත වෙන්නේ එකී මාර්ගාංග පමණයි. යටත් පිරිසෙන් ඒ මාර්ග සිත් හා සම්පයුක්ත
ලෝකෝත්තර කුසල් සිත් 4වත් ඒ වගේම අනිකුත් මේ මාර්ගාංග වර්ජිත සෙසු චෛතසික 28වත් මාර්ග සත්‍ය බවට පත් වෙන්නේ නැහැ. මාර්ගාර්ය සත්‍ය බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ පිළිබඳව හොඳින් දැනගන්නට ඕනේ. මෙතන මාර්ගාර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා කියනකොට එතන සිත් නැහැ. ඒ වගේම මාර්ගාංගට වර්ජිත තත්සම්පයුක්ත චෛතසික 28 ඇත්තෙත් නැහැ. ඒ අතිරික්ත මාර්ග චිත්තෝත්පාද හැර මාර්ගාංගට පමණයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය බවට පත් වෙන්නේ. මේ විදිහට තමයි මේ දුක්ඛ ආර්ය සත්‍ය ඒ වගේම දුක්ඛ සමුදය දුක්ඛ සමුදයං අරිය සත්‍යං ඒ වගේම දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං කියන මෙන්න මේ ආර්ය සත්‍ය 4 පිළිබඳ අභිදේයාර්ථ මේ විදිහට තමයි අප විසින් තේරුම් කරගත යුත්තේ. ඊළඟට අපි බලමු මේ ආර්ය සත්‍ය 4 පිළිබඳව චත්තාරි අරිය සත්‍යානි කති කුසලා කති අකුසලා කති අභ්‍යාගතා කියලා පෙනයක් තිබෙනවා. මඤ්ඤා පුච්චකේ ඔබට දැක ගන්න පුළුවන්. එතනදී ආර්ය සත්‍ය අතරින් කොතෙක් කුසල්ද කොතෙක් අකුසල්ද කොතෙක් අභ්‍යාගතද කියලා කුසලත්‍රිකයෙන් ප්‍රශ්න 3ක් අහනවා. ඒට ලබා දී ඇති පිළිතුර තමයි සඳහන් වෙන්නේ ඡේදාංග 295 හැටියට විභංග ප්‍රකරණ 102 වන පිටුවේ. ඒ පිළිතුර තියෙන්නේ සමුදය සත්‍යං අකුසලං මග්ග සත්‍යං කුසලං නිරෝධ සත්‍යං අභ්‍යාකතං දුක්ඛ සත්‍යං සියා කුසලං සියා කුසලං සියා අභ්‍යාකතං යනුවෙන් තමයි එහි සඳහන් වෙන්නේ. ඒ පිළිතුර අපි අධ්‍යයනය කරමු කොහොමද ඒ අපි තේරුම් කරගත යුත්තේ කියලා. සමුදය සත්‍යං අකුසලං කියලා පළවෙනිත් දැක්වන්නේ. සමුදය සත්‍යං අකුසලං කියන්නේ ඇයි? සමුදය සත්‍ය වෙන්නේ අන් කිසිවක් නෙමෙයි ලෝභ චෛතසිකය. එතකොට ලෝභය කියන්නේ සාවද්‍ය ධර්මයක්. ලෝභය පහළ වෙන්නේ අකුසල සිත් 12න් ලෝභ සහගත සිත් 8 තත් සම්පයුක්ත අකුසල චේතනාවත් එක්ක. ඒක නිසා ලෝභය අනිෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති ධර්මයක්. ඒක නිසා සමුදය සත්‍ය වෙන්නේ ලෝභය පමණක්ම නිසාත් දුක් සමුදය සත්‍ය කියලා මෙතන කතා කරන්නේ සමුදය ආර්ය සත්‍ය මාතිකාවට අනුව නැත්නම් උද්දේශයට අනුව. ඒක නිසා එහිලා ගැනෙන ලෝභය පමණක් නිසා ඒ ලෝභය ඒකාන්තයෙන් සාවද්‍ය වූ අනිෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇත්තා වූ අකුසල ධර්මයක් බැවින්
සමුදය සත්‍යං අකුසලං කියලා දැක්වුවා. සමුදය සත්‍යයෙන් අපිට කිසි කලෙකත් බලාපොරොත්තු වෙන්න බෑ. නිර්වද්‍ය වූ ඉෂ්ට විපාක දීමේ ලක්ෂණයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අර කලින් සඳහන් කරපු අපි මාතිකාද්‍යනේදී ඉගෙන ගත්ත කුසල ධර්මයන්ගේ පවතින ಗುಣ කිසිවක් අපිට එයින් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැති නෑ. ඒ වගේම මේ අභ්‍යාගත තත්ත්වයේ තියෙන ධර්මයකුත් නෙමේ, සක්‍රීය ධර්මයක්. ඒ යම් කෙනෙකු උපදවා ගත්තොත් තම సంతානෙයින් අනිෂ්ට විපාක ලැබෙනවා. ඒක නිසා සාවද්‍ය වූ අනිෂ්ට විපාක දීම කියන ලක්ෂණයෙන් තොර වූ ලෝභයක් අපිට කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ. ලෝභය විදිහලා ඒකාන්තයෙන්ම අකුසල ධර්මයක්. ඒක නිසා සමුදය සත්‍ය ඒකාන්තයෙන් අකුසල ධර්මයක් හැටියට මෙතන සමුදය සත්‍ය කියලා කතා කරන්නේ සමුදය ආර්ය සත්‍ය නිද්දේශේ සමවෙන්න උද්දේශේ දක්වා ඇති ආකාරය. ඒක නිසා තමයි සමුදය සත්‍යං අකුසලං කියලා දැක්වේ. ඊළඟට මග්ග සත්‍යං කුසලං. මාර්ග සත්‍ය කුසල්ය කියලා දක්වනවා. එතකොට මේ මාර්ග සත්‍ය කුසල්යයි දක්වන්නේ කලින් මම සඳහන් කරපු විදිහට මාර්ග සත්‍යයට ගෙනෙන්නේ සෝතාපන්නාදී මාර්ග සතර මාර්ග සම්පයුක්ත සම්මා දිට්ඨිය ආදී මාර්ගංග 8 දෙනෙක් වරක් බැගින් ඒ වගේම සම්මා සංකප්ප වර්ජිත සිසු මාර්ගංග 7 දෙන 4 වර බැගින් මේකී ලෝකෝත්තර මාර්ගසිත 4 නැත්නම් විස්තර ක්‍රමයෙන් මාර්ගසිත 20 යෙදෙනා වූ මාර්ගාංග ධර්ම තමයි මෙතනදී දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය වෙන්නේ. ඉතින් මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය තුල කිසිදු අකුසල ධර්මයක් ඇත්තේ නැහැ. ඒ වගේම අභ්‍යාගත ධර්මයක් ඇත්තේ නැහැ. මේ සියල්ල අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල ධර්ම වෙනවා. ඒක නිසා මාර්ග සත්‍ය වෙනත් අකුසල අභ්‍යාගත එක්ක මිශ්‍ර නැහැ, අමිශ්‍ර කුසල ධර්මයන්ගෙන්ම සැඳුම්ගත් ආර්ය සත්‍යයක්. ඒක නිසා මග්ග සත්‍යං කුසලං කියලා සඳහන් කළා. ඊට පස්සේ නිරෝධ සත්‍ය ගත්තාම නිරෝධ සත්‍යං අභ්‍යාගතං. නිරෝධ සත්‍ය අභ්‍යාගතයි. හේතුව තමයි නිරෝධ සත්‍ය තන් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය හැටියට අපිට දක්වන්න පුළුවන් වෙන්නේ නිර්වාණය. නිර්වාණය හැර අන් කිසිවකේ නිරෝධ ලක්ෂණ ඇත්තේ නැහැ. ඒකී නිර්වාණය කුසලයක් නෙමෙයි, අකුසලයකුත් නෙමෙයි. කුසල අකුසල වශයෙන් නොවදාරා අන්‍ය ආකාරයකින් වදාර ධර්මයක් තමයි නිර්වාණය කියන්නේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයත් අර සමුදය ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය වගේම කුසල අකුසල් අභ්‍යාගත වශයෙන් මිශ්‍රණය. අභ්‍යාගත ධර්මයක්ම උණු නිර්වාණය පමණයි තිබෙන. එක නිසා අපි අවබෝධ කරගත යුතුයි, දැනගත යුතුයි. නිරෝධ සත්‍යං අභ්‍යාගතං කියන්නේ නිර්වාණය නම් වූ නිරෝධාර්ය සත්‍ය කුසල කුසල වශයෙන් නොවදාර අන්‍යාකාරයකින් වදාලා වූ බැවින් අභ්‍යාගත ධර්මයක් වන නිසයිසේ වදාලේ කියන කාරණය. ඊළඟට දැන් සත්‍ය තුනක් කතා කළා. ඒ සත්‍ය තුනම
ගත්තාම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අකුසලයි, මාර්ගාර්ය සත්‍ය කුසලයි, නිරෝධාර්ය සත්‍ය අභ්‍යාකතයි. මේ තුන හැරුණාම අපිට කතා කරන්න තියෙනවා දුක්ඛ ආර්ය සත්‍ය නැත්නම් දුක්ඛ සත්‍ය මෙතනදී. මෙතන දුක්ඛ සත්‍ය කියලා සඳහන් කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට මේ දුක්ඛ ආර්ය සත්‍ය ගත්තාම දුක්ඛ ආර්ය සත්‍ය අර වගේ ඒකාන්ත කුසල හෝ ඒකාන්ත අකුසල හෝ ඒකාන්ත අභ්‍යාගත වෙන්නේ නැහැ. මෙහිදී දුක්ඛ සත්‍යං සියා කුසලා සියා අකුසලා සමාවෙන්නේ සියා කුසලං සියා අකුසලං සියා අභ්‍යාකතං යනුවෙන් කුසල අකුසල අභ්‍යාකත කියන කොටස් තුනටම බෙදිලා යනවා. ඒ කොහොමද? සියා කුසලා කියනකොට ලෞකික කුසල් සිත් 17. මොකද මේ දුක්ඛ ආර්ය සත්‍යනේ දුක්ඛ ආර්ය සත්‍ය ගන්නකොට ලෝකෝත්තර කුසල් 4 ගන්නේ නැහැ. ලෞකික කුසල් සිත් 17 සහ තත් සම්පයුක්ත චෛසික 38 සංඛ්‍යාත දුක්ඛාර්ය සත්‍යයට අයත් ධර්ම අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල ධර්මයි. ආර්ය සත්‍ය වශයෙන් සමාවෙන්න කුසල කුසල අභ්‍යාගත වශයෙන් ගත්තහම ලෞකික කුසල් සිත් 17ත් තත් සම්පයුක්ත චෛසික 38ත් බලන්න කුසල ධර්ම අනවද්‍යයි ඉෂ්ට විපාක දීම තමයි ලක්ෂණ කොට ඇත්තේ. තමයි පරමාර්ථ වශයෙන් සත්‍ය. හැබැයි ආර්ය සත්‍ය වශයෙන් සත්‍යයට වැඩිය හාත්පසින් වෙනස්. එකී ලෞකික කුසල් සිත් 17ත් තත් සම්පයුක්ත චෛසික 38ත් අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇත්තේ කියන්නේ පරමාර්ථ සත්‍ය වශයෙන් මිසක් ආර්ය සත්‍ය වශයෙන් නෙමෙයි. ආර්ය සත්‍ය වශයෙන් ගත්තාම ඒ සියලු ධර්ම උපදවන්නේත් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයෙන් පීඩා විඳින ධර්මයක්මයි. උපාද තිති භංගයන්ට පත්වෙන ධර්මමයි. සදාකාලික නෝ නිට්ටය නෝ නැවත නැවත බිනි බිනි යන්නා වූ ධර්ම සමූහයක්මයි. ඉතින් නැතුව නිරුද්ධ වෙලා යන ධර්ම සමූහයක්මයි. තමාගාව ඉතුරු නොවන ධර්ම සමූහයක්මයි. මම මගේ කියලා ගන්න බැරි ධර්ම ටිකක්මයි. ඒක නිසා ඒ ලෞකික කුසල් සිත් 17යි තත් සම්පයුක්ත චෛසික 38යි කුසල ධර්ම බව හැබෑව. නමුත් දුක්ඛාරය සත්‍යයටයි අයත් වෙන්නේ. අන්න මේ පඤ්ඤා පුච්චිකය හරහා අපිට ලබා දෙන දේ තථාගතයන් වහන්සේ නේ දුක්ඛ ආර්ය සත්‍යයටයි අයත් වෙන්නේ. ඊට පස්සේ අකුසල සියා අකුසල ධර්ම තිබෙනවා මේ දුක්ඛ ආර්ය සත්‍ය තුල. ඒ තමයි අකුසල් සිත් 12 සහ තත් සම්පයුක්ත චෛතසික 27. අසාවද්‍ය අනිෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇත්තා වූ ධර්ම. ඒ නිසා එකී ධර්මත් දුක්ඛ ආර්ය සත්‍ය හිමයි ඇතුළත් වෙන්නේ. එතකොට කුසල ભેදේදී කුසලය හොඳයි අකුසලය නරකයි කියලා කිව්වට ලෞකික කුසල දෙකම දුක්ඛ ආර්ය සත්‍යයටමයි ගෙනෙන්නේ ආර්ය සත්‍ය වශයෙන්. මීළඟට සඳහන් වෙනවා අභ්‍යාගත වූ ධර්ම
සමූහයකුත් තිබෙනවා මේ දුක්ඛ ආර්ය සත්‍ය තුල. දුක්ඛං අරිය සත්‍යං සමයි දුක්ඛ සත්‍යං සියා අභ්‍යාකතා. අභ්‍යාකත වූ ධර්ම සමූහයකුත් තියෙනවා. ඒ මොනවද? ලෞකික විපාක සිත් 32. ඒ වගේම ක්‍රියාසිත 20. තත්සම්පයුත්ත චෛතසික 35. ඒ වගේම මෙතන වැරදීමකින් ඉදිරිය තියෙන්නේ රූප 28 මේ දෙනවා. රූප 28 යන මෙම ධර්ම දුක්ඛ ආර්ය සත්‍යයට අයත් ධර්ම. මෙතන ධර්ම කියන එක අවශ්‍ය කරන්නේ රූප 28 සංඛ්‍යාත දුක්ඛාර්ය සත්‍යයට අයත් ධර්ම කුසල කුසල වශයෙන් වදාරා අන්‍යාකාරයකින් වදාලා වූ බැවින් අභ්‍යාකත ධර්ම. එතකොට මෙතන ලෞකික කුසල් සිත් 17ත් අකුසල් සිත් 12ත් ලෞකික විපාක සිත් 32ත් ක්‍රියා සිත් 20ත් එක්කහු කරාම අපිට ලැබෙනවා ලෞකික සිත් 81 සහ තත්සම්පයුත්ත චෛතසික අතරින් ලෝභය වර්ජිත. මෙතනත් පතිඥාන් වැරද්දක් වෙලා තියෙනවා. මෙතනදී ලැබෙන ලෝභය වර්ජිත. ලෝභය වර්ජිත තත් සම්පයුත්ත චෛතසික 26. මොකද ලෝභය සමුදය ආර්ය සත්‍ය වශයෙන් කලින් කියවුණා. ඒක නිසා මෙතනදී ලෝභය ගෙනෙන්නේ නැහැ. ඒක නිසා සියා අකුසලා කියනකොට ලැබෙන අකුසල් සිත් 12 සහ තත්සම්පයුත්ත ලෝභය වර්ජිත චෛතසික 26. එතකොට චෛතසික වශයෙන් ගත්තාම මේ ලෞකික කුසල් සිත් 20 ලෞකික කුසල් සිත් 81ත් සමයි ලෞකික සිත් 81ත් එක්ක සම්පයුක්ත වෙන ලෝභය වර්ජිත චෛතසික සියල්ල ගෙනෙනවා. රූප 28 ගෙනෙනවා. මේ සියලු ධර්ම කුසල අකුසල සහ අභ්‍යාගත වශයෙන් වර්ග 3කට බෙදලා ගියාට මාතිකා වශයෙන් ගනිද්දි මාතිකා පද වශයෙන් ඒ මාතිකා පදයේ අර්ථය අනුව වර්ග 3කට බෙදුනට මේ සියලු ධර්ම දුක්ඛ ආර්ය සත්‍යයට අයත් ධර්ම. එයයි මේ බෙදීමෙන් බෙදා දැක්වීමෙන් අප විසින් වටහා ගත යුතු කාරණය. මේ විදිහට තමයි සච්ච විභංගේ පඤ්හා පුච්චකේ කුසල ත්‍රිකේ යටතේ චත්තාරි අරිය සත්‍යානි කති කුසලා කති අකුසලා කති අභ්‍යාකතා කියන පුච්චාවට නැත්තම් පැනයට පිළිතුර වශයෙන් ලැබුණු සමුදය සත්‍යං අකුසලං මග්ග සත්‍යං කුසලං නිරෝධ සත්‍යං අභ්‍යාකතං දුක්ඛ සත්‍යං සියා කුසලා සියා අකුසලං සියා
අභ්‍යාකතං කියන මේ පාඨයෙහි විසර්ජනෙහි අර්ථය අපිට ලැබෙන්නේ. අපි ඊළඟට සාකච්ඡා කරමු ඉන්ද්‍රිය විභංගයේ පඤ්ඤා පුච්චකය යටතේ කොහොමද ඒ ඉන්ද්‍රිය ධර්ම කුසල අකුසල අභ්‍යාගත වශයෙන් බෙදී යන්නේ කියන කාරණය පිළිබඳව. තෙරුවන් සරණයි.